ආයිබෝවන් කියල පිළිගන්න වල සිරු දෙනාම අද අපි කතා කරන්න යන්නේ ඔයාලගේ නම්වෙනි පාඩම කියන්නේ බැංකු ඉනිමසා බැංකු සැස්නප කියනක පාඩමෙන් ඔයාලට ලැබිල තියෙන පසුගේ භාග ප්‍රශ්න පත්තරවට කොහමද පිළිතුර සපයන්න කියලා අපි ප්‍රශ්නවට යන්න කලින් මතක් කරගම් මොකක්ද මේ බැංකු ඉනිමසා බැංකු සැස්නපගෙන පාඩම මොකත් තියෙන සාරංශයක් අපි මුලින්බලම් බැංකු ඉල්මක් කියන්වාද බැංගිරුමක් කියන්නේ ව්‍යාපාරය නමින් බැංගු ජංගම ගිරුමකින් කරන ගණු දෙනු ව්‍යාපාරය සටහන් කරන්න පවත්තාගෙන ගිනුමක් මේක අපේ වත්කම් ගිරුමක් වෙනවා ව්‍යාපාරය ඒවාගේ ඒ හින්දා අපි සිදුවන ගණු දෙනු සටහන් කරන්නේ දිත්ත සටහන්යට අනුව වත්කම් ගිනුමක සටහන් කරන ආකාරයට ඒවාගේම බැංකුවත් අපේ අපි බැංකු ගිනුම පවත්තාගෙන ආකාරයටම ව්‍යාපාරය වෙනුවෙන් බැංකුවේ යම් කිසි ගිරුමක් පවත්තාගෙන යනවා ඒක බැංකු පැත්තෙන් ගත්තාම් බැංකුට වක්කීම් ගිරුම එහින්ද බැංකුව එකත් සටහන් තියන්නේ වක්කීම් ගිරුමක දෙත්ත සාන්තින ආකාරයට එකන්නේ අගේ වැඩියෙන නම් බැර පැත්තට අගේ අඩුවෙන හොන පැත්තට ඒක තම මුලින්ම මේ පාඩිමේ කතා කර ඉට පස්සක් බලන්නවා අපිට මාසකට වරක් බැංකු විසින් බැංකු ප්‍රකාශනය වනවා එතකොට අපේ බැංකුවේ ගෙනුමයි බැංකු ප්‍රකාශනය ගිනුමයි ශේෂය බොහෝදුරට අසමානන්න පුළො ඒ අසමාන වෙන්න හේතුවයන්න තම අපි බැංගු සසන ප්‍රකාශය පිළියල කරන්න එතකොට අපේ බැංකුගෙන මේ බැංගු ප්‍රකාශනය ශේෂය වෙනස්සෙන්න්න හේතු කීබෑම් බල පානාගල අලිගෙන තියෙනවා මතක් කරගත්තොත් බැංකු විසිංහයකට බැංගු ගාස්තු චෙක්පුත් ගාස්තු නෑගෙති ප්‍රේෂණ ලැබීම් ලාබාංච ලැබීම් එතකොට නිස්ථාවරණයෝග මත කරන ලද කිවීම් නිකුත් කරලම ඉදිරිපත් නෝචෙක් තැන්පත් කළ ඔත්ත පලවද නෝචෙක් කියල අලිගෙන තියෙන එතකොට අපි බැංකු සංශෝධන බැංකු ගිනමක් පිළියට කරද අපි ඇතුළත් කරන්නේ බැංකු බැංකු ප්‍රකාශනය තියෙන නමුත් අප බැංකු ගිනිම සටහන් නොවිච්ච දෙව පමණය කියන්නේ ස්ථාවරණයෝග මත කළගවීම ලාභාංශ ලැබීම නායකත පේෂන් ලැබීම ආදී පමණ අපි සංශෝධ බැංගිනමග සටහන් කරන්න බැංකු ප්‍රකාශනය ශේෂය ඔයදදි බැංකු සැස්නම් ප්‍රකාශය අපි ඇතුළ කරන්නේ නිකුත් කළ උත්ත පුලාදි නෝචෙක් තැම්පත් කළ නමුත් උපලබ්ධ නෝචෙක් යන අයිතම දෙක පමණයි හරි අපිට මුලි වශයෙන් දැනගන්න ඕනේ ඒටික තමයි ප්‍රේදුරු සපයන්න අබ්බලම දෙදස් පාලය ඕලවල් ගාන කොහොමද පිළිදුර සපයන්න කියලා 28 වෙනි ගානවල ලැබිලා තියෙනවා ඒකින් අහන්නේ බැංකු ප්‍රකාශනයක හරිතිරුව දක්වන අයිතමයක් වන්නේ මංගුව බැංකු ප්‍රකාශනයේ බැංකු ප්‍රකාශනය ගැන බැංකුවේ තියෙන ගිණුම ඒක වක්කීම් ගිණුම ඒ නිසා වක්කීම් ගිණුම යාලා දෙත්තසරන්න යන්නේ වක්කීම් ගිණුමගේ යන ආකාරය ඒ කියන්නේ අගේ වැඩි වෙනවා බැර පැත්තේ අගේ අඩු වෙනවා අර පැත්තේ එතකොට පළවෙනි පිළිතුර බැලුවොත් නැගිටි ප්‍රේෂණ කියන අගේ වැඩි වෙන දෙයක් අපේ ගිණුමේ අගේ වැඩි වෙන දෙයක් ඒ නිසා අපි ඒක සටහන් කරන්නේ බැංකු ප්‍රකාශනයේ බැර තීරුව ඒකේ මුදල් තැන්පතු අපි බැංකු ගිණුමක සටහන් කරන්න අවශ්‍ය නැහැ අපේ මුදල් පොතේ සටහන් කරන්න පුළුවන් චෙක්පොත් තැන්පතුත් අපේ අගේ වැඩි වෙන දෙයක් ඒ නිසා බැංකුව අගේ වැඩි වෙනවා නම් ඒව සටහන් කරන්නේ බැර තීරුව හැබැයි අංක 4 බැංකු ගාස්තු කියන්නේ අපේ ගිණුමේ අගේ අඩු වෙනවා කියන්නේ බැංකු ප්‍රකාශනයේ බැංකු විසින් සටහන් කරන්නේ අගේ අඩු වෙන පැත්ත. ඒ කියන්නේ හර තීරුව. එතකොට 28 වෙනි ප්‍රශ්නෙට පිළිතුර අංක 4. හර තීරුව සටහන් කරන්නේ බැංකු ගාස්තු. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඊළඟට අපි බලමු 2016 ඔලෙවල් ප්‍රශ්නේ මොකක්ද ඔයාලට ලැබිලා තියෙන්නේ කියලා. 2016 3:31 දිනට ව්‍යාපාරයේ බැංකු ගිණුමේ හර ශේෂය රුපියල් 15600ක් වූ අතර එදිනට බැංකුවෙන් ලද බැංකු ප්‍රකාශයට අනුව ශේෂය රුපියල් 15100ක් විය. මේ වෙනසට හේතු ගනුදෙනු වන්නේ. එතකොට අපි මේකේ බලනවා අපි මේකේ ගනුදෙනුවේ වටිනාකම් පිළිබඳ වැඩි සැලකිලිමත් වෙන්න ඕනේ. නමුත් වෙනස අපි බලාගමු වෙනස 500යි. එතකොට අපි පිළිතුරු හතරෙම වෙනස 500 කියලා දෙනවා. එතකොට ඒක නෙමෙයි අපි පිළිතුරු වශයෙන් ගන්න වෙන්නේ. ඊට පස්සේ අපි බලන්න ඕනේ මොන ගිණුමේද ශේෂය වැඩි කියලා. මේ ගාන හැටියට බැංකු ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශනයේ ශේෂයට වඩා රුපියල් 500ක් වැඩි. ගෙන අපේ ශේෂය බැංකුවේ පිළියෙල කරන ශේෂයට වඩා 500ක් වැඩි. ඒක අපි මතක තියාගන්න පිළිතුරු වලට. අපි හතරවෙනි පිළිතුරු ඉඳන් පටන් ගමු. බැංකුවට ලැබී සෘජුවම ලැබී ඇති ලාභාංශ. කියන්නේ බැංකුවට ලාභාංශ ලැබුණත් බැංකු ප්‍රකාශනයකන් අපේ බැංකු ගිණුමේ ඒක සටහන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ බැංකුව විසින් පවත්වාගෙන යන ගිණුමේ ශේෂය අපේ ශේෂයට වඩා එතකොට වැඩි වෙනවා. ගාණය අහලා තියෙන්නේ ඒකේ අනිත් පැත්තේ. ඒ නිසා ඒ පිළිතුර අපිට ගන්න බෑ.
ඊට පස්සේ තුන්වෙනි පිළිතුර බැංකුවට සිදුවීම ලැබී ඇති ණයගැති ප්‍රේෂණ. බැංකුවට සිදුවීම ලැබී ඇති ණයගැති ප්‍රේෂණත් ඒකෙදිත් සිදුවෙන්නේ අපේ ගිණුම සටහන් වෙන්නේ නැහැ. නමුත් බැංකුවේ ගිණුම සටහන් වෙනවා. ඒ කියන්නේ බැංකුවේ ගිණුම බැංකුවෙන් පවත්වන ශේෂය අපේ ශේෂයට වඩා වැඩි. ඒකත් අපේ පිළිතුරට හරියන්නේ නැහැ. අංක 2 නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක්. නිකුත් කළ නමුත් ඉදිරිපත් නොකළ චෙක් වල සිදුවන්නේ අපේ ගිණුමෙන් අඩු වෙනවා. හැබැයි බැංකුව පවත්වාගෙන යන ගිණුම සටහන් වෙන්නේ නැහැ. එතකොට වෙන්නේ අපේ ශේෂය අඩු වෙනවා බැංකුවේ ප්‍රකාශනයේ ශේෂයට වඩා. එතකොට ඒකත් අපේ පිළිතුරු වශයෙන් ගන්න බෑ. පළවෙනි පිළිතුර දෙස බැලුවොත් ස්ථාවර නියෝග මත ගෙවූ රක්ෂණ වාරිකය. ස්ථාවර නියෝග මත රක්ෂණ වාරිකයක් ගෙවුවහමත් බැංකුවේ සටහන් වුණාට අපේ ගිණුමේ සටහන් වෙන්නේ නැහැ. එතකොට ස්ථාවර නියෝග මත ගෙවූ රක්ෂණ වාරිකයක් කියන්නේ අපේ ශේෂයෙන් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ බැංකුව අපේ ගිණුමෙන් අඩු කරලා තියෙනවා. අපි පවත්වාගෙන යන ව්‍යාපාරයේ බැංකුවේ ගිණුමෙන් ඒක අඩු වෙලා නැහැ. ඒ කියන්නේ අපේ ශේෂයට වඩා බැංකුවේ ශේෂය අඩු වෙනවා. අපේ පිළිතුරු වශයෙන් ගන්න වෙන්නේ ඒක. මොකද ගාණේ අහන්නෙත් අපේ ශේෂයට වඩා බැංකුවේ ශේෂය අඩු වෙනවනේ. එතකොට පළවෙනි පිළිතුරේ තමයි අපේ ශේෂයට වඩා බැංකුවේ ශේෂය රුපියල් 500ක් අඩු වෙන්නේ. එතකොට 2016 23 වෙනි ප්‍රශ්නෙට පිළිතුර අංක 1. අපි ළඟට යන 2017 ඔලෙවල් ප්‍රශ්නෙට. පහත සඳහන් තොරතුරු වලින් ප්‍රශ්න අංක 23 හා 24ට පිළිතුරු සපයන්න. 2017 සැප්තැම්බර් 30 දිනට බැංකු ගිණුමේ ශේෂය 14100ක් විය. පාත හේතු නිසා එදිනට බැංකු ප්‍රකාශයේ ශේෂය වෙනස් විය. ඒ තැන්පත් කළ නමුත් නිෂ්කාශන නොවූ චෙක් පත් 8000යි. බැංකුවට සිදුවීම ලැබී ඇති ණයගැති ප්‍රේෂණ 2500යි. ස්ථාවර නියෝග මත බැංකුවට ගෙවා ඇති රක්ෂණ ගාස්තු රුපියල් 3500යි. 23 වෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ ඉහත හේතු අතරින් බැංකු ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශයේ ශේෂයට වඩා වැඩි වීමට බලපාන හේතු හෝ හේතු වන්නේ. ඒ කියන්නේ අපේ ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශයේ ශේෂයට වඩා වැඩි වෙන්නේ. අපි බැලුවොත් අංක 1 තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක් පත් 8000යි. ඒ කියන්නේ අපේ ගිණුමේ සටහන් වෙලා බැංකුවේ සටහන් වෙලා නැහැ. එතකොට අපේ ශේෂය අඩුයි බැංකු ශේෂයට වඩා. එතකොට ඒක පිළිතුරක් වශයෙන් අපිට ගන්න බැරුව යනවා. ඊළඟ පිළිතුර බැංකු සිදුවීම ලැබී ඇති ණයගැති ප්‍රේෂණ. සමාවෙන්න ඒ පිළිතුර වෙන්න තැන්පත් කළ නමුත් උපලබ් නොවූ ඒ කියන්නේ අපේ ගිණුමේ සටහන් කරලා තියෙනවා තැන්පත් වෙලා කියලා බැංකුව ඉදිරිපත් වෙලා නැහැ. එතකොට අපේ ශේෂය වැඩි වෙනවා අංක ඒ පිළිතුරෙත් අපේ ශේෂය වැඩි. ඒ කියන්නේ අපිට ඒත් පිළිතුරක් වශයෙන් ගන්න වෙනවා. B ගන්න බෑ මොකද අපේ ශේෂයට හර නොවුනට බැංකුවේ ශේෂයට බැර වෙලා තියෙනවා. ඒ කියන්නේ බැංකුවේ ශේෂය තමයි අපිට වඩා වැඩි වෙන්නේ. ප්‍රශ්නේ අහන්නේ අපේ ශේෂය වැඩි වෙන්නේ. එතකොට ඒ පිළිතුර A ගන්න පුළුවන්. ඊළඟට ස්ථාවර නියෝග මත බැංකුවට ගෙවා ඇති රක්ෂණ ගාස්තු. ස්ථාවර නියෝග මත බැංකුවට ගෙවා ඇති රක්ෂණ ගාස්තු කියන්නේ අපේ ගිණුමේ සටහන් වෙලා නැහැ. නමුත් බැංකුවේ තියෙන ගිණුමෙන් අඩු වෙලා තියෙනවා. එතකොට අපේ ශේෂය වැඩි බැංකුවේ ශේෂය අඩු. අපි ප්‍රශ්නය අහන්නෙත් අපේ ශේෂය වැඩි බැංකුවේ ශේෂය අඩු එකනේ. එතකොට අපිට නිවැරදි පිළිතුර වශයෙන් අංක A පිළිතුරත් C පිළිතුරත් දෙකම ගන්න. එතකොට අපි මේ ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ අංක 3. A හා C පමණයි. ඊළඟට 24 වෙනි ප්‍රශ්නේ. 24 වෙනි ප්‍රශ්නයෙන් අහන්නේ 2017 සැප්තැම්බර් 30 දිනට සංශෝධිත බැංකු ශේෂය. අපි සංශෝධිත බැංකු ශේෂය හදද්දී සංශෝධිත බැංකු ගිණුමක් වෙනම ගහගෙන කටුවට ගහගෙන පිළියෙල කරන්න ඕනේ. අපි බලමු මේක පිළිතුරු සපයන ආකාරය. මේ විදිහට සංශෝධිත බැංකු ගිණුම කියලා 2017 දිනට ගහගෙන අපි ඒකට ශේෂයට දාගන්නේ අපිට ගාණ දීලා තියෙනවා 2017 සැප්තැම්බර් 30ට තියෙන ශේෂය 14100 තමයි අපි ඒකේ ආරම්භ ශේෂය විදිහින් දාගන්නේ. ඊට පස්සේ අපි ගලපන්නේ B හා C පමණයි. මොකද මේ දෙක විතරනේ බැංකුවේ ගිණුම සටහන් වෙලා තියෙන්නේ. අපේ ගිණුම සටහන් වෙලා නැත්තේ. මේ දෙක තමයි අපි සංශෝධිත බැංකු ගිණුමට ඇතුළත් කරන්න ඕනේ. එතකොට බැංකුවට සිදුව ඇති ලැබෙන ණයගැති ප්‍රේෂණ අපි ගලපන්නේ අපේ ශේෂයට එකතු වීමක් නිසා හර පැත්තට. ඒක යටින් හර පැත්තේ ණයගැති ප්‍රේෂණ කියලා 2500ක් දාගන්න. ඊට පස්සේ අපි බලනවා ඊළඟට රක්ෂණ ගාස්තු. රක්ෂණ ගාස්තු ගෙවපු එක
අපේ ගිණුමෙන් අඩු වෙන හින්දා අපි බැර පැත්තට ඒ 3500 දාගන්නවා. එතකොට බැර පැත්ත රක්ෂණ කෝස්තික 3500ක් දාලා අර පැත්ත එකතුව දාලා ඒක බැර පැත්තට දාලා ඒ දෙක තුලනය කරලා ඒන ශේෂය තමයි සංශෝධ බැංකු ගිණුමේ ශේෂය කියලා අපි ගන්න. ඒ පිළිතුර 13100. අපි 13100 තියෙන පිළිතුර අංක 3. ඊන එතකොට පිළිතුර වෙන්නේ අංක 3. ඒක මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඔයාලට හදලා ඒ කියන පොඩි හුරුවක් ගත්තාම ඔයාලට ඉතාම ලේසියෙන් ඒකට පිළිතුරු සපයන්න පුළුවන් වෙනවා. ඊළඟට අපි බලමු 2018 24 වෙනි ප්‍රශ්නේ මොකක්ද අපිට ලැබිලා තියෙන්නේ කියලා. 24 කපිලගේ ව්‍යාපාරයේ 2018 ඔක්තෝබර් මාසයේ සඳහා ලද බැංකු ප්‍රකාශනයේ බැරි ශේෂය 12000කි. මේ එතකොට බැංකු ප්‍රකාශනයක් මං කිව්වා වගකීම් ගිණුමක සටහන් තියෙන ආකාරයට තමයි සටහන් කරන්නේ. කියන්නේ අගේ වැඩි ඒවා බැරි පැත්තට අගේ අඩු ඒවා හර පැත්ත. එතකොට අගේ වැඩි පැත්ත බැරි ශේෂය 12000 කියන්නේ අපේ ගිණුමේ හර පැත්ත 12000ක සමාන. ඒ කියන්නේ අපිට වාස්තවගත අගයක්. වාස්තවගත වටිනාකමක් තමයි බැංකු ප්‍රකාශනයේ බැරි ශේෂය 12000 කියන්නේ. එතකොට අපි ඒක බැංකුව පැත්තෙන් බැලුවොත් බැංකුවට වගකීම. බැරි ශේෂ කියන්නේ අපිට ලැබිලා තියෙන දේවල් වැඩිනේ. ඒ කියන්නේ බැංකුවේ වගකීමක්. අනිත් පැත්ත බැලුවොත් ව්‍යාපාරයේ වත්කම. එතකොට අපිට ඊට පිළිතුරු සපයනවා නම් එක්ක වෙන්න ඕනේ බැංකුවේ වගකීමක් නැත්නම් ව්‍යාපාරයේ වත්කම. පිළිතුරු වල දීලා තියෙන විදිහට බැංකුවේ වත්කමක් වෙන්න බෑ. බැංකුවේ අයිරාවක් වෙන්නත් බෑ. ව්‍යාපාරයේ වගකීමක් වෙන්නත් බෑ. එතකොට පිළිතුර ඒක ව්‍යාපාරයේ වත්කම. මේක බැරි වෙලා හරි බැංකු ප්‍රකාශනයේ හර්ෂේෂය කියලා තිබ්බනම් එක්ක බැංකුවේ වත්කමක් නැත්නම් අපේ වගකීමක්. අපිට ගෙවන්න තියෙන දෙයක් හර්ෂේෂය වුණා. ගානේ දීලා තියෙන බැරි ශේෂය. ඒ නිසා මේක ව්‍යාපාරයේ වත්කම. ඔයාලා පිළිතුරු සපයද්දී හොඳට ප්‍රශ්නේ කියවලා හරිද බැරිද කියලා ශේෂය හොඳ අවධානයක් යොමු කරලා තමයි පිළිතුරු සපයන්නේ. ඊට පස්සේ අපි බලමු 2019 ඕල්වල් ප්‍රශ්න පත්‍රයේ මොනවද අහලා තියෙන්නේ කියලා. 24 බැංකු ප්‍රකාශනයක ශේෂය හා ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය අතර වෙනසට බල නොපාන හේතු. බලපාන්නේ බල නොපාන. ප්‍රශ්නේ කියවද්දී හරියට ඒව ගැන අවධානය අපි යොමු කරන්න. අංක 1 තැන්පත් කළ නමුත් බැංකුව ජංගම ගිණුම බැර නොකර චෙක්. ඒ කියන්නේ තැන්පත් කළ නමුත් උපලබ්ධ නොවු චෙක්. මම මුලින්ම කිව්වා වෙනසට බලපාන හේතුවක් තමයි තැන්පත් කළ නමුත් දැන් ගිණුමට ඉදිරිපත් මේ උපලබ්ධ නොවු චෙක් කියලා. ඒ කියන්නේ මේ පිළිතුර බලපාන හේතුව. ඊළඟ බැංකු ගිණුමේ සටහන් වූ බැංකුව අය කළ ගාස්තු. ඒ කියන්නේ බැංකු ගාස්තු. මම මුලින්ම සඳහන් කරා බැංකු ගාස්තු මේ වෙනසට බලපානවා. එතකොට අංක 2ත් වෙනසට බලපාන හේතුව. ඊට පස්සේ බලමු අංක 3. විදුලි බිල සඳහා නිකුත් කළ චෙක් පතර බැංකුව විසින් මුදල් ගෙවා තිබීම. ඒ කියන්නේ අපි විදුලි බිලට ව්‍යාපාරයෙන් චෙක් පතර නිකුත් කරලත් තියෙනවා. බැංකුවේ මේ මුදල් ගෙවලත් තියෙනවා. ඒ කියන්නේ අපේ ගිණුමේ අඩු කරලා තියෙනවා බැංකුවත් නිවැරදිව ඒක ගෙවලා අඩු කරලා තියෙනවා. ඒ කියන්නේ ඒක වෙනසට බලපාන්නේ නැහැ. ඒ කියන්නේ දෙපැත්තෙන්ම සාධාරණව ඒක නියමිත ද්විත්ව සටහනින් අඩු වෙලා තියෙනවා. එතකොට ඒක තමයි අපේ පිළිතුර වෙන්න ඕනේ. අපි නම් පිළිතුරු හතරක් බලමු. ණයගැති විසින් සුජුවම චෙක්පත් බැංකුවේ තැන්පත් කිරීම. කියන්නේ ණයගැති ප්‍රේෂණයක් හා සමානයි. ඒතකොට මම මුලින්ම සඳහන් කරා ණයගැති ප්‍රේෂණත් අපේ වෙනසට බලපානවා. ඒතකොට වෙනසට බලන උපාන හේතුව තමයි අංක 3. මොකද අපේ ගිණුමිනුත් අඩු කරලා තියෙනවා බැංකුවත් ඒ ගිණුමෙන් අඩු කරලා තියෙනවා. ඒ කියන්නේ හරියට සටහන වෙලා තියෙනවා. ඒ නිසා අපිට වෙනසක් ඇති වෙන්නේ නැහැ මේ ගනුදෙනුව නිසා. එතකොට 2019 O level ප්‍රශ්න 24 වෙනි ප්‍රශ්නෙට පිළිතුර අංක 3. ඊළඟට බලමු 28 වෙනි ප්‍රශ්නේ. ණය හිමියෙකුට ගෙවූ රුපියල් 20000ක චෙක් පත අගරු විය. මේ නිසා ව්‍යාපාරය. අපි බලමු ණය හිමියෙකුට අපි මුදල් ගෙවද්දි කොහොමද ද්විත්ව සටහන හැම වෙලාවෙම. ණය හිමියෙකුට මුදල් ගෙවද්දි යන්නේ අපේ බැංකු ගිණුම බැර වෙලා ණය හිමි ගිණුම හර වෙනවා. මොකද ණය හිමි කියන්නේ වක්කින් ගිණුමනේ. අපේ ගිණුමෙන් අඩු වෙද්දී අපි බැර කරනවා ණය ගිණියමට ඒක ඇතුළත් කරද්දී ණය හිමි ගිණුම හර කරනවා. කියන්නේ ඒක තමයි සාමාන්‍ය ද්විත්ව සටහන. නමුත් මේක අගරු වෙලා කියලා මෙතන සඳහන් කරනවා. අගරු වුණා කියන්නේ අපි බැංකුවට චෙක් පත ඉදිරිපත් කරාට බැංකුව විසින් ඒ ගෙවීම අත්හිටවනවා. එතකොට අපි නැවත
ඒ ගනුදෙනුව තිබ්බාකාරයටම හදාගන්න. ගෙව්වට ඒක සිදු වෙලා නැහැනේ. ඒ නිසා අපි ඒක නැවත බැංකුව ගෙව්වනම් බැර වෙනවා. මේක අකරුණු නිසා බැංකුවෙන්ම ආයෙ හර වෙනවා. එන බැංකු ශේෂය වැඩි වෙනවා. ඒ වගේම ණය හිමි ශේෂයත් වැඩි වෙනවා. බැංකු ශේෂය වැඩි වෙලා ණය හිමි ශේෂයද වැඩි වෙනවා. එතකොට අපේ පිළිතුර වෙන්නේ අංක 1. 28ට පිළිතුර අංක 1. ඒ විදිහට තමයි පාස් පේපර්ස් වල පහුගිය ප්‍රශ්න පත්‍රවල MCQ ප්‍රශ්න වලින් අපිට පිළිතුර ප්‍රශ්න ලැබිලා තියෙන්නේ. ඒ ටික තමයි. ඒ ටිකට පිළිතුරු සපයන්න අපිට ඒ පාඩම් පිළිබඳ සාමාන්‍ය දැනුමක් තිබ්බම ඕන කෙනෙක්ට ඒකට පිළිතුරු සපයන්න පුළුවන්. ඒ වගේම අපි මේ ප්‍රශ්නේ අහන්නේ මොනවද කියලා හරියටම අවබෝධ කරගන්න ඕනේ. බලසුණු පාන සිද්ධියක්ද බලපාන සිද්ධියක්ද අකරු වෙච්ච දෙයක්ද ඒ ප්‍රශ්නේ පිළිබඳ ලොකු අවධානයක් යොමු කරලා තමයි පිළිතුරු සපයන්නේ. අපිට මේ අගරුවේ කියන එක මගේ ඇරුණොත් ණයමයකට ගෙවු 20000ක් වගේ දැක්කොත් අපි සපයන පිළිතුර වැරදි වෙන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳ අවධානයෙන් ඔයාලා පිළිතුරු සපයන්න. අපි පසුගිය සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රවල මේ පාඩම ලැබිච්ච ගණන් කතා කරලා ඉවරයි. දැන් අපි බලමු වයම් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පවත්වූ විභාග මාලාවේ මේ පාඩමෙන් ලැබිලා තියෙන ප්‍රශ්න වලට කොහොමද පිළිතුරු සපයන්නේ කියලා. 2018 දෙවන වාර පරීක්ෂණයේ 24 වෙනි ප්‍රශ්නේ අපිට ලැබිලා තියෙන්නේ බැංකු සහ බැංකු ශාස්ත්‍රම කියන පාඩමෙන් ප්‍රශ්නයක් විදිහට සුමුදුලතාගේ ව්‍යාපාරය 2017-2021 දිනට බැංකු ශේෂය 24000ක් වූ අතර බැංකු ප්‍රකාශන ශේෂය 18000ක් විය. එසේ වීමට හේතු මේ ගාන හිටියට බැංකුවේ ශේෂය වැඩි බැංකු ප්‍රකාශනයේ ශේෂයට වඩා. එන අපේ ගිණුම ශේෂය බැංකුවේ පවත්වන ගිණුම ශේෂයට වඩා වැඩි. අපි බලමු පිළිතුරු. 4 වෙනි පිළිතුරේ ඉඳන් බැලුවොත් බැංකුව රුපියල් 6000ක ලාභාංශ රැස් කිරීම. බැංකුව රුපියල් 6000ක ලාභාංශ රැස් කරනවා කියන්නේ බැංකුව ගිණුමට එකතු කරලා තියෙනවා. නමුත් අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමට ඒක ඇතුළත් වෙලා නැහැ. ඒ කියන්නේ අපේ ශේෂයට වඩා බැංකුවේ ශේෂය වැඩි වෙනවා ඒ පිළිතුර විදිහට. එතකොට අපේ ප්‍රශ්නයට නිවැරදි විරුද්ධයක් ලෙස ඒක අපිට ගන්න බෑ. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නේ. නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්. නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක් වල සිදුවන්නේ අපේ ශේෂ අපේ ගිණුමින් අඩු වෙනවා. නමුත් බැංකුවට ඒක ඉදිරිපත් වෙලා නැහැ. ඒ කියන්නේ බැංකුවෙන් කිසි වෙනසක් සිදු වෙලා නැහැ. නමුත් අපේ ශේෂය අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ ශේෂය අඩුයි බැංකුවේ ශේෂය වැඩි. ඒකත් අපේ ප්‍රශ්නේ අහන ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් ගන්න බෑ. අංක 2 ණයගැති සිටුපේෂන්. ණයගැති සිටුපේෂන් ලැබෙද්දී ලාභාංශ වගේම තමයි අපේ මේ සටහන් වෙන්නේ. නමුත් බැංකු ප්‍රකාශනයේ අගය එකතු වෙලා වැඩි වෙනවා. එතකොට ඒකෙදි සිදුවන්නේ බැංකු ශේෂය අපේ ශේෂයට වඩා වැඩි වෙනවා. ඒකත් අපිට නිවැරදි පිළිතුරක් වශයෙන් ගන්න බෑ. නමුත් අංක 1 ස්ථාවර නියෝග මත රුපියල් 6000ක රක්ෂණ වාරය ගේම. ස්ථාවර නියෝගයක් ගාදී මම මුලින්ම සඳහන් කළා අපේ ගිණුම සටහන් වෙන්නේ නැහැ. නමුත් බැංකුවේ ගිණුම සටහන් වෙලා බැංකුව විසින් අඩු කරලා දානවා. එතකොට අපේ ශේෂය කිසි වෙනසක් සිදු වෙලා නැහැ. මේ මාසේ අපිට තොරතුරු ලැබිලා නැති හින්දා නමුත් බැංකුවේ ශේෂය අඩු වෙනවා. එතකොට බැංකු ප්‍රකාශනයේ ඒ ශේෂය අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ ශේෂය වැඩි, ඒ ශේෂය අඩුයි. එතකොට අපි ප්‍රශ්නෙන් අහන්නෙත් අපේ බැංකුවේ ශේෂය වැඩි, ඒ ශේෂය අඩු වෙන්න මොකද්ද බලපන්න කියලානේ. එතකොට අංක 1 තමයි අපිට ඒකේ නිවැරදි පිළිතුරක් වශයෙන් ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම වයම් පළාතේ 2018ම දෙවන වාර පරීක්ෂණයේ අපිට ලැබිලා තියෙන්නේ මේ පාඩමෙන් තමයි. අපි බලමු මේකට කොහොමද පිළිතුරු සපයන්නේ කියලා. පාත් තොරතුරු ඇතුළෙන් ප්‍රශ්නාංක 22 පිළිතුරු සපයන්න. 2018 අගෝස්තු 21 දිනට බැංකු විනිමය ශේෂය 25800. එදිනට බැංකු ප්‍රකාශනයේ ශේෂයන් මීට වෙනස් විය. ඊට පාද හේතු බලවා තිබේ. අංක 1 බැංකු අය කළ බැංකු වස්තු 1000යි. ඍජුවම ලැබී ඇති ණයගැති ප්‍රේෂණ 5000යි. තැන්පත් කළ නමුත් නිෂ්කාශනය වූ චෙක් පත් 3000ක් හා නිකුත් කළ ඉදිරිපත් වූ චෙක් 4000යි. අපි හොඳට මේ ගාන කියවලා ඒ වැරදි ටික හොඳ අවබෝධයක් ලබා ගත්තොත් අපිට මේ ගානකට හරින් පහසුවෙන් පිළිතුරු සපයා ගන්න පුළුවන් වෙනවා. අපි බලමු 2018 අගෝස්තු 31 දින සංශෝධිත බැංකු ශේෂය වන්නේ. මම ගා බැංකු ශේෂය සංශෝධනය කරද්දී සංශෝධන බැංකුවකට ඇතුළත් කරන්නේ ස්ථාවර නියෝග මත ගෙවීම, ණයගැති ප්‍රේෂණ, ඒ වගේම ලාභාංශ ලැබීම, චෙක්පත් පාස්ට් ග්‍රන්ථ ව්‍යවස්ථාවාදී බැංකුවේ සටහන් වෙලා ඒත්
අපේ ඉගෙනුමේ සටහන් වෙලා නැති දේවල්. එතකොට මෙතන මේ විදිහට තියෙන බැංකු අය කළ බැංකු ගාස්තු සිදුවීම නැගිටි ප්‍රේෂණ. එතකොට ඒ ගනුදෙනු දෙක තමයි අපි සංශෝධන බැංකු ඉගෙනුම සටහන් කරද්දී ඒ ඉගෙනුමට ඇතුළත් කරන්නේ. ඒක අපි හදාගන්න විදිය බලමු. මෙතන සංශෝධන බැංකු ඉගෙනුම කියලා දාලා මෙතන ශේෂයට දානවා අපි ගාණ දීලා තියෙන බැංකු ඉගෙනුමේ ශේෂය අගෝස්තු 30 වෙනිදා 25800. ඒකනේ අපි සංශෝධනය කරන්න ඕන ශේෂය. ඒ ශේෂය හර පැත්තේ උඩටම දාගෙන නැගති ප්‍රේෂණ 5000 අපි හර පැත්තට දානවා. මොකද අපේ ගිණුමට ඒක එකතු වෙන්න ඕන එක. ඒ වගේම බැංකු ගාස්තු කියන අපේ ශේෂයෙන් වෙනුවෙන් අඩු වෙන්න ඕන ගෙවීම. එතකොට අපි ඒක දානවා බැරි ශේෂයට. එතකොට අපි මේ දෙක එකතු හර පැත්ත එකතු කරලා බැරි පැත්තට දාගෙන ඒක තුලනය කරලා මේන පිළිතුර තමයි අපි සංශෝධිත බැංකු ශේෂය වශයෙන් පිළිතුර සපයන්න ඕනේ. ඒතර 29800 තමයි අපිට මේ ප්‍රශ්නේ අපේ සංශෝධිත බැංකු ශේෂය විදිහට ගන්න වෙන්නේ අංග 4. ඊළඟට අහනවා 2018 අගෝස්තු 30 වෙනිදාට බැංකු ප්‍රකාශයේ දක්වන ශේෂය. බැංකු ප්‍රකාශයක දක්වන ශේෂයක් හොයන්න නම් ඒ වෙනසට හේතු වෙච්ච බලපෑපු හේතුත් එක්ක බැංකු සැසඳුම් ප්‍රකාශයක් පිළියෙල කරන්න ඕන. බැංකු සැසඳුම් ප්‍රකාශනයේ තමයි අපි අවසානට නිවැරදි බැංකු ප්‍රකාශනයේ දක්වන ශේෂය අපි හොයාගන්නේ. මොකද අපිට මෙතෙක් ගාණ දීලා නැහැ නේද? අපි ඒක හොයාගන්න. ඒක හොයාගන්න නම් මුලින්ම සඳහන් කරපු විදිහට ඒකට වැරදි දෙකයි සාමාන්‍යයෙන් අපි ඇතුළත් කරන්නේ බොහෝ දුරට. තව තවත් එන්න පුළුවන්. මේ ගාණ හැටියට අපිට එකතු කරන්න වෙන්නේ මේ අන්තිම දීලා තියෙන තැන්පත් කරන නමුත් චෙක්පතුයි නිකුත් කරන නමුත් ඉදිරිපත් වූ චෙක්පත් කියන දෙක පමණයි. අත් බැංකු සඳහන් පිළියෙල කරගන්නේ මෙන්න මේ ආකාරයට. මේ විදිහට ආකෘතියකට අපි අතන පළවෙනි එකේම හොයාගත්ත සංශෝධන බැංකු ශේෂය තමයි අපි ඒකට බලපාන විදිහට ගන්න ඕනේ. ඒතර සංශෝධන බැංකු ශේෂ 29700 තමයි මෙතන දාගන්න ඕනේ. වගේ මෙතන එකතු කරා අඩු කරා කියලා අපි එකතු කරන්නේ සාමාන්‍යයෙන් නිකුත් කරනවා ඉදිරිපත් නොවු චෙක්. මොකද අපෙන් අඩු වෙලා බැංකුවෙන් අඩු වෙලා නෑනේ. يعني අපේ ශේෂයට වඩා එතකොට බැංකු ශේෂය වැඩි වෙනවා. එතකොට අපේ ගිණුමට ඩච් බැංකු ශේෂය වැඩි වෙන්න හේතුවක් නම් අනිවාර්යෙන්ම අපි ඒක එකතු කරලා යොදා ගන්න ඕනේ. ඒක තැන්පත් කරන උපලබ්ධ වූ චෙක්පත් වලින් සිදුවන්නේ අපේ ගිණුමට එකතු කරා නමුත් බැංකුවේ ගිණුම අඩු වෙලා නෑ. එතකොට අපේ ශේෂය ඒ විදිහට ගත්තත් අපේ ශේෂය වැඩි ඒක ශේෂය අඩුයි. වැඩි අඩු එකක් හොයන්න නම් අපි ඒක අඩු කරන්න. එතකොට අපි මෙතන සංශෝධන බැංකු ශේෂය උඩටම දාගත්තොත් අපි බොහෝ දුරට එකතු කරන්නේ නිකුත් කරන නමුත් ඉදිරිපත් නොවු චෙක්. ඒ 4000 මෙතෙන්ට එකතු කරලා 33800ක් කෙලෙනවා. තැන්පත් කරන උපලබ්ධ නොවු චෙක් අඩු කරපුවාම 30800ක් විදිහට තමයි අපිට බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය එන්නේ. يعني අපිට බැංකුවෙන් ඕන ශේෂ බැංකු ප්‍රකාශනයේ ශේෂය 30800ක් වෙනවා. ඉතින් අහන්නේ බැංකු ප්‍රකාශනයේ දක්වන ශේෂයෙන්. ඒ කියන්නේ අංක දෙක තමයි 30800 තමයි අපිට පිළිතුරක් වශයෙන් ගන්න වෙන්නේ. ඒ වගේම 2019 තුන්වෙනි වර පරීක්ෂණයේ අපිට මේ පාඩමේ ප්‍රශ්න දෙකක් යොමු කරලා තියෙනවා. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් පාස් පේපර් එක අනිවාර්යෙන් ප්‍රශ්න දෙකක් හෝ තුනක් පළවෙනි කොටසනොත් දෙවෙනි කොටසනොත් බොහෝ දුරට ප්‍රශ්නයක් අනු කොටස් දෙක තුනක් බොහෝ දුරට එන්න පුළුවන්. ඒ නිසා අපි මේ පාඩම ගැන ලොකු අවධානයක් දීලා ඒ ගණන් වලට හුරු වෙන්න වෙනවා. බලමු 26 නිසා 27 ප්‍රශ්න. ව්‍යාපාරයේ 2010 දිනට ව්‍යාපාරයේ බැංකු විශේෂී 5500ක් වූ අතර ඉදිරියට බැංකු ප්‍රකාශයට අනුව ශේෂී ඊට වඩා වෙනස් විය. මීට හේතු පහත දැක්වේ. ඒ බැංකු විසින් ණය කරගත් රුපියල් 500ක බැංකු ගාස්තු බැංකුවට සිදුවීම ලැබී ඇති ආයෝජන ආදායම රුපියල් 5000 ස්ථාවර නියම මත බැංකුව අය කරගත් රුපියල් 2500 රක්ෂණ වර්ගයේ තැන්පත් කරනව නිෂ්කාශන වූ චෙක්පත් 4500. ඒ ටික අපි මතක තියාගෙන ඉමු. අපෙන් අහන්නේ සංශෝධ බැංගුවෙන් ගැලපිය යුතු ගනුදෙනු. මම පෙර සඳහන් කර ගොඩක් වෙලා මම සඳහන් කරේ සංශෝධ බැංගුවකට ගැලපන්නේ බැංකු ප්‍රකාශනයේ සඳහන් වෙලා තියෙන අපේ ගිණුමේ සඳහන් වෙලා නැති දේවල්. කියන්නේ බැංකු ගාස්තු, චෙක්පත් ගාස්තු, නැගති ප්‍රේෂණ, ස්ථාවර නියම ඒ ආදී වශයෙන්. අපි බලමු මෙතන ඒ වගේ මොනවද තියෙන්නේ කියලා. බැංකුවේ විසින් ණය කරගත් රුපියල් 500ක බැංකු ගාස්තු. හරි. බැංකු ගාස්තු ගලපනවා කියලා කිව්වනේ. එහෙනම් ඒ පිළිතුර ගලපන්න ඕනේ. බැංකුවල ලැබී ඇති ආයෝජන ආදායම. يعني ලාභාංශ ආදායම වගේ ආයෝජන ආදායම. එතකොට ඒකත් අපේ ගිණුමේ සටහන් කරන්න ඕනේ. ඒක බැංකු ප්‍රකාශනයේ විතරනේ ඒක සටහන්ලා තියෙන්නේ. අපේ ගිණුමේ සටහන්ලා නැහැ. එතකොට නිවැරදි කරද්දි සංශෝධන බැංකු ගිණුමට නම් B පිළිතුරත් අපි ඇතුළත් කරනවා. ස්ථාවර නියමමද බැංකුව අය කරගත් 2500ක රක්ෂණ වාරිකය.
මං ගොඩ ස්ථාර නියෝගත් අපේ බැංගු සම්මුඛ ප්‍රකාශයට බැංකු සංශෝධන බැංගීමට ඇතුළත් කරනවා කියලා. එතකොට පිළිතුර සීට් ස්ථාවර නියෝග මත බැංගුවට අයකරත් 2500 රක්ෂණ වාරයකත් අපි ඇතුළත් කරනවා. දී තැන්පත් කරනව නිෂ්පාදනය නොවූ චෙක්පත්. මං කියන්නේ තැන්පත් කරන නමුත් ඒවයි නිකුත් කරන නමුත් ඉදිරිපත් නොවූ චෙක් එකතු කරන්නේ බැංකු සැස්නම් ප්‍රකාශනයේ පමණයි. එතකොට සංශෝධිත බැංකුවලුමත් ගැලපිය යුතු ගණතු වන්නේ A, B හා C. එතකොට පිළිතුර අංක 3 A, B, C පමණයි. එතකොට 26 වෙනි ප්‍රශ්නෙට පිළිතුර අංක 3. ගාන හොඳට කියවලා ඒ පිළිතුර දෙස බලලා පටලව ගන්න නැතුව ඒ නිවැරදි පිළිතුර සපයන්න ඔයාලට පුළුවන් වෙන්න ඕන. ඒ වගේම 27 වෙනි ප්‍රශ්නෙන් අපෙන් අහන්නේ 2019 10:31 දිනද බැංකු ප්‍රකාශනයේ දක්වන ශේෂය. මේ වගේ ගානක් එකපාරට අපෙන් බැංකු ප්‍රකාශනයේ ශේෂය කෙලින්ම ඇහුවොත් අපි අනිවාර්යයෙන් සංශෝධිත බැංගිරිමක් පිළියෙල කරගෙන ඉන්න ඕනේ. මොකද සංශෝධිත බැංගිරිමෙන් එන ශේෂයට තමයි අපි බැංකු සැසඳුම් ප්‍රකාශය පිළියෙල කරලා බැංකු ප්‍රකාශනයේ ශේෂය හොයන්නේ. එතකොට අපි බැංකු ප්‍රකාශනයේ ශේෂය හොයන්න අනිවාර්යෙන් බැංකු ගිණුමක පිළියෙල කරගන්න ඕනේ. අපි බලමු ඒක කොහොමද පිළියෙල කරගන්නේ කියලා. සංශෝධිත බැංගිරිම අර විදිහටම සංශෝධිත බැංගිරිමට මෙතන අපිට ගාන දීලා තියෙන ව්‍යාපාරයේ බැංගිරිම පවතින ශේෂය හර පැත්තේ උඩටම දාගන්න 15500යි කියලා. ඊට පස්සේ ආයෝජන ආදායම අපිට එකතු වෙන්න ඕන එකක් හින්දා අපි ඒක හර පැත්තට දානවා 5000යි කියලා. බැංකු ගාස්තු අපෙන් අඩු වෙන්න ඕන එකක් හින්දා අපි ඒක බැරි පැත්තට 500යි කියලා දාගන්නවා. රක්ෂණ වාරිකයත් අපෙන් අඩු වෙන්න ඕනේ වියදමක් නිසා අපි ඒකත් බැරි පැත්තට දාගෙන අර විදිහටම හර පැත්ත එකතුව මෙහෙම අරගෙන දෙපැත්ත තුලණය කරලා මේ එන ශේෂය තමයි අපේ සංශෝධන බැංගීමේ ශේෂය කියලා 17500 ගන්න. ඒත් අපෙන් අහන්නේ බැංකු ප්‍රකාශනය අනුව ශේෂනේ. අපි ඊට පස්සේ ඊළඟ පියවරට යන්න ඕනේ බැංකු සැසඳුම් ප්‍රකාශනය හදලා හොයාගන්න. එතකොට අපි එතන උඩින්ම දාගන්නවා සංශෝධිත මෙතන පිළිතුර සංශෝධිත බැංගීමේ ශේෂය කියලා 17500. ඊට පස්සේ දැන් මේක එකතු කරන්න නිකුත් කරනම ඉතිරිපත් නොවුච් කියලා එකක් අපිට දීලා නැහැ. අපිට දෙන්නේ තැන්පත් කරන නිෂ්පාදනයට පත් පමණයි. ඒකෝල නිකුත් කරනම ඉදිරිපත් නොවුච් අපිට එකතු කරන්නේ නැහැ. ඒතර මෙතන බිඳුවයි. තැන්පත් කරනම උපලබ්ධ නොවුච් අපිට 4500 කියලා දීලා. ඒතර අපි ඒක විතරක් අඩු කරනවා සංශෝධිත බැංගීමේ ශේෂය. අපිට එතකොට ඒක අඩු කරපුවාම අපිට පිළිතුර එනවා 13000. ඒ 13000 තමයි බැංකු ප්‍රකාශනය අනුව ශේෂය වෙන්න ඕනේ. එතකොට අපිට පිළිතුර අංක 1 මෙතන දෙනවා 13000යි. ඒ කියන්නේ මේ වගේ බැංකු ප්‍රකාශනය දක්වන ශේෂය කියලා කෙලින්ම ප්‍රශ්නයක් ආපම අපි මුලින්ම සංශෝධිත බැංගිණුමක් ගහගෙන ඒ එන පිළිතුරට සංශෝධිත බැංගිණුම ශේෂය ඊට පස්සේ බැංකු සැසඳුම් ප්‍රකාශය උඩටම දාගෙන එකතු කරන අඩු කරන අඩු කරලා යටට මෙන්න පිළිතුර තමයි බැංකු ප්‍රකාශනයේ ශේෂය විදියට ගන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු 2020 පළවෙනි වාර පරීක්ෂණය. මොකක්ද අපිට මේ අපිට මේ පාඩමෙන් ප්‍රශ්න 4ක් හෝ 5ක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ ලොකු ඉඩක් වෙන් කරලා තියෙනවා මේ ප්‍රශ්නෙට. බලමු කොහොමද පිළිතුර සපයන්නේ කියලා. 26 වෙනි ප්‍රශ්නේ. ණයගැති රුවන්ගේ රුපියල් 25000ක චෙක් පතක් බැංකුවේ තැන්පත් කිරීම පසු අගරු බදු බැංකුව විසින් දැනුම් දී ඇත. මේ නිවැරදි ගුණගත කරයි. අපි බලමු අගරු වෙන්න කලින් ණයගැති රුවන්ගෙන් චෙක් පතක් ලැබුණා නම් අපි කොහොමද ඒක අතුලත් කරන්න කියලා. චෙක් පතක් ලැබිලානේ. ඒ කියන්නේ අපි බැංකු ගිණුම හර කරලා ණයගැති ගිණුම බැර කරන්න ඕනේ චෙක් පතක් ලැබුණා. නමුත් අපිට මේ ගාණ කියලා තියෙන්නේ තැන්පත් කිරීමේ අගරු වෙලා. ඒ කියන්නේ අපි සටහන් අරක අනිත් පැත්තේ සටහන් කරන්න. මේ කියන්නේ ණයගැති රුවන්ගෙන් 25000ක් ලැබිලා බැංකු ගිණුම හර කරා අගරුණා බැංකු ගිණුම බැර කරා. ඊට ලැබුණාම අපි ණයගැති ගිණුම බැර කරා. නමුත් අගරුණාම ණයගැති ගිණුම හර කරා. කියන්නේ ණයගැති ගිණුම හර රුපියල් 25000යි බැංකු ගිණුම බැර රුපියල් 25000යි. එතකොට එහෙම දෙසරණක් තියෙන්නේ අංක දෙකේ. ණයගැති ගිණුම හර රුපියල් 25000යි බැංකු ගිණුම රුපියල් 25000යි. ඒ වගේ දෙයකට අපි ඉතා ඉක්මනින් පිළිතුරු සපයන්න දැනගෙන ඉන්න ඕන. මොකද ප්‍රශ්න සේරටම පිළිතුරු සපයන්න අපිට පැය දෙකයි හම්බෙන්නේ. ඒ අතර අපි කොහොම හරි අඩු කාලෙකින් ලේසි ප්‍රශ්න වලට අපි ඉක්මනින් පිළිතුරු සපයන්න ඒ ගණුදුන පිළිබඳව හොඳ අවධානයකින් හොඳ දැනුමකින් යන්න ඕන. ඊට පස්සේ අපි බලමු
27 28 29 කියන ප්‍රශ්න තුනක් අපිට ලැබිලා තියෙන්නේ මේ පාඩමේ. ගාන කියමු අපි. අවිෂ්කගේ ව්‍යාපාරයේ 2020 1.31 දිනට බැංකුවේ ප්‍රවේශයේ රුපියල් 32000යි. එදිනට බැංකු ප්‍රකාශන ශේෂය මීට සමාන නොවිය. පහත හේතු වෙනසට බලපා ඇත. ඒ තැන්පත් කළ නිස්පුරශනය නොවූචෙක් පත් රුපියල් 4000යි. ස්ථාවර නියෝග මත ගෙවූ රක්ෂණ වාරික රුපියල් 6000යි. නැගතිය කිසිම බැංකුවේ සිදුවීම තැන්පත් කළ මුදල් රුපියල් 2000යි. නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ දෙකපත් රුපියල් 3000යි. 27 වෙනි ප්‍රශ්නේ. බැංකුවේ සංශෝධනයේදී සැලකිල්ලට ගන්න ලබන්නේ. මේ වගේ ප්‍රශ්නයක් අපිට කලින් යොමු වෙලා තිබ්බා. ඒතර බැංකුවේ ශේෂ සංශෝධනය කරද්දී ඉදිරිපත් ඇතුළත් වෙන්නේ ගාස්තු සහ ණයගැති ප්‍රේෂණ ආදී පමණයි. ඒක තැන්පත් කරන නිෂ්පාදන චෙක්පත් අපි බැංකුවකට ඇතුළත් කරන්නේ බැංකු සැස්තම් ප්‍රකාශයට ඉදිරිපත් කරන්නේ. ස්ථාවර නියම මත ගෙවූ රක්ෂණ වාරිකය අපි සංශෝධන බැංකුවකට ඇතුළත් කරනවා. ඒකට බී පිටුදර අපිට ගන්න පුළුවන්. ණයගැති සිදුවීම් ප්‍රේෂණය කරන මුදලත් අපි බැංකුවේ සංශෝධනයේදී ඇතුළත් කරන අතර සීඩ් ගන්න පුළුවන්. නිකුත් කරන චෙක්පත් ගන්න අපි බැංකු සැස්තම් ප්‍රකාශයට ඉදිරි කරද්දී පමණයි. එතකොට සංශෝධිත බැංකුව සටහන් කරද්දී අපි ඇතුළත් කරන්නේ B හා C පමණයි. තොර පිළිතුර අංක 3. 28 වෙනි ප්‍රශ්නේ ගන්න සංශෝධිත බැංකුවේ ශේෂය. මේ විදිහටමයි කලින් පිළිතුරු සපේ විදිහටමයි අපි හදන්නේ. සංශෝධිත බැංකුවක් ගහලා ඒකේ හරපැත්ත උඩින්ම 1.31 ශේෂය කියලා අපි 32000 දාලා කලපන්න ඕන කියලා ටික අපි ගාන විදිහට කලපන්න. මෙන්න මේ විදිහට සංශෝධිත බැංකුවේ ශේෂය කියලා ගාන දීලා තියෙන 32000 අපි උඩටම දාගන්නවා. ඊට ණයගැති ප්‍රේෂණ අපිට ලැබී උත්තක් නිසා අපි ඒක එකතු කරනවා හරපැත්තට. රක්ෂණ වාරික ස්ථාවර යෝග්‍ය රුපියල් 6000 අඩු වෙන්න ඕනේ. ඉතින් අපි ඒක බැල පැත්ත 6000 කියලා සටහන් කරගන්නවා. ඒ විදිහට ඒ ගැලපුම් දෙක ඇතුළත් කරලා හර පැත්ත එකතු කරලා බැල පැත්ත එකතු කරලා මෙතන තුලනය කරලා එන ශේෂය සංශෝධිත බැංකුවේ ශේෂය කියලා අපි 28000 විදුර ලබා ගන්නවා අංක 4 විදිහට. හරි ලේසි. ගණන් 3-4ක් එක දිගට හැදුවොත් සාමාන්‍ය අපි හැම ගානක්ම එක විදිහට එන නිසා අපිට ඉතා පහසුවෙන් පිළිතුරු සපයා ගන්න පුළුවන් වෙනවා. ඊළඟ 29 වෙනි ප්‍රශ්නේ බැංකු ප්‍රකාශනයේ ශේෂය. ඒක සඳහා බැංකු සැසඳුම් ප්‍රකාශයක් පිළිගන්න කරගන්නවා. එතකොට මෙතන උඩින්ම 1.31 කියලා අපි සංශෝධිත බැංකුවකට අනුව ශේෂය 28000 උඩින් දාගන්නවා. ඊට පස්සේ කලින් වගේම එකතු වෙන්න ඉදිරිපත් වූ නිකුත් කළ ඉදිරිපත් වූ චෙක්පත් රුපියල් 3000 එකතු වීමක් ලෙස අපි එකතු කරනවා. ඒ වගේම තැන්පත් කළ උපලබ්ධ වූ චෙක් අඩු කිරීමක් වශයෙන් මෙතන අඩු කිරීම 4000 දානවා. එතකොට අපිට පිළිතුර 27000ක් කියලා එනවා බැංකු ප්‍රකාශයට අනුව ශේෂය. එතකොට පිළිතුර අංක 1. හරි ලේසි. එකම විදිහට යන්නේ හැම ගානක්ම. ඒ පිළිබඳව හොඳ අවධානයෙන් හදලා පුරුදු වෙලා විභාගයට ගියාම අපිට ඉතා පහසුවෙන් පිළිතුරු සපයා ගන්න පුළුවන් වෙනවා. මේක අපි අවධානය යොමු කරන්න ඕනේ බැංකු ප්‍රකාශනයේ ශේෂය දීලා අපිට බැංකු ගිණුමේ ශේෂය හොයන්න කිව්වොත් මේ 27000 අපි උඩට දාගෙන මේ දෙක එකතු කරපු අඩු කරනවා අඩු කරපු එකතු කරපු විදිහට මෙතන ශේෂය ගන්නවා. ඊළඟට අපි බලමු 31 වෙනි ප්‍රශ්නේ. අපිට ඒ පේපරේ ගොඩාක් ප්‍රශ්න අපිට මේ පාඩමෙන් තමයි ලැබිලා තියෙන්නේ. يعني ලොකු බර තැබීමක් මේ පාඩමෙන් පේපරේට දීලා තියෙනවා කියලා ඔයාලට තේරෙනවා. 31 වෙනි ප්‍රශ්නේ. බැංකු ප්‍රකාශනයේ දක්නට ඇති වටිනාකම වනුයේ. බැංකු ප්‍රකාශනයේ කියන්නේ බැංකුවේ සටහන් වෙලා නැහැ. බැංකු ප්‍රකාශනයේ විතරයි සටහන් වෙලා තියෙන්නේ. ව්‍යාපාරයේ ගෙවූ 1000ක ජිල්පත්. ව්‍යාපාරයේ ගෙවූ 1000ක ජල බිල්පත ව්‍යාපාරයේ සටහන් වෙලා තියෙන්නේ. يعني ව්‍යාපාරයේ රුපියල් ව්‍යාපාරයෙන් ගෙවන්නේ කියන්නේ මුදල් වලින් ගෙවුවා කියලා ගන්න පුළුවන් අපිට. ඒකට ව්‍යාපාරයේ ඒක සටහන් වෙලා තියෙනවා. ඒක බැංකුවෙකට අදාළත්වයක් නැහැ. ව්‍යාපාරයේ පොලි ආදායම ලෙස ලැබෙන රුපියල් 4000. ව්‍යාපාරයේ පොලි ආදායම ලෙස ලැබෙන රුපියල් 4000ක් මුදල් පොතේ අපිට සටහන් කරන්න පුළුවන්. බැංකුව තැන්පත් කර උපලබ්ධ වූ චෙක්පත් කියන්නේ අපි බැංකුවෙන් සටහන් කරලා බැංකුවේ ගෙනම සටහන් කරලා නැහැ. ඒ කියන්නේ බැංකු ප්‍රකාශනයේ ඒක ඇතුළත් වෙන්නේ නැහැ. ඒකට අංක 2 අපි බලුවොත් ස්ථාවර නියමත ගෙවු 3000 රක්ෂණ වාරිකය. ඒක අපිට ගන්න පුළුවන් පිළිතුර වශයෙන්.
බැංකුව ගිණුම ඒක සටහන්ලා තියෙන එක බැංකු ප්‍රකාශන ඒක සටහන්ලා දෙනවා නමුත් අපේ ගිණුමේ සටහන්ලා නැහැ. ඒතර බැංකු ප්‍රකාශනයේ දක්නට ඇති වටිනාකමක් වන්නේ ස්ථාවර නියෝග මත ගෙවූ අපේ 3000 ලක්ෂණ මාර්ගය. පිළිතුර අංක 2. 32 වෙනි ප්‍රශ්නේ. බැංකු ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශනයේ ශේෂයට වඩා වැඩි වීමට බලපාන හේතුවක් වන්නේ. එහෙනම් අපි ප්‍රශ්නය අහන්නේ බැංකුවේ පවත්වන ගිණුමට වඩා අපේ ගිණුමේ ශේෂය වැඩි වෙන්න ඕනේ. එහෙනම් අපේ ශේෂය වැඩි බැංකු ප්‍රකාශනයේ ශේෂය අඩුයි. බලමු පිළිතුර. නැගති සිදුපේෂණ තිබීම. නැගති සිදුපේෂණයක් ලැබීමක් කියන්නේ අනිවාර්යෙන් අපේ ගිණුම සටහන් කරන්න නමුත් බැංකු ප්‍රකාශනයේ තියෙන. ඒ කියන්නේ අපේ නෑ බැංකු ප්‍රකාශනයේ අගේ වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ ශේෂයට බැංකු ප්‍රකාශනයේ ශේෂය වැඩි වෙන්න ඕනේ පළවෙනි පිළිතුරේ විදියට. අපෙන් අහන්නේ ඒක නෙමෙයි ඒකේ අනිත්. ඒතකොට බැංකුව රැස් කර ලාභාංශ ආදායමුත් ඒ විදිහටම අපේ ගිණුම සටහන් කරන්න බැංකු ප්‍රකාශනයට එකතු වෙලා තියෙනවා. ඒකෙදි සිදුවන්නේ අපේ ශේෂයට බැංකු ප්‍රකාශනයේ ශේෂය වැඩි වීම. නමුත් ගාන අහන්නේ අපේ ශේෂය වැඩි වෙන්න හේතුවක් නේ. බැංකුව අය කළ බැංකුව අය කළ බැංකු අවස්ථාවක් තිබීම. බැංකුව අය කළ බැංකු අවස්ථාවක් තිබීම පිළිතුර වශයෙන් අපිට ගන්න පුළුවන්. මොකද ඒක බැංකු ප්‍රකාශනය අඩු වෙලා තියෙනවා අපේ ගිණුම අඩු වෙලා නැහැ. කියන්නේ අපේ ශේෂය වෙනසක් වෙලා නැහැ ඒක අඩු වෙලා. තියෙන එකට වඩා අඩු වුණා කියන ශේෂය අඩු වෙන්නේ. ඒ කියන්නේ ඒක තමයි අපිට පිළිතුර වශයෙන් ගන්න වෙන්නේ. මොකද අපේ ශේෂය වැඩි බැංකුවේ ශේෂය අඩුයි. අපි නම් අංක 4ත් බලමු. තැන්පත් කළ චෙක් පතා නිෂ්පාදනය වී තිබීම. තැන්පත් කළ චෙක් පතා නිෂ්පාදනය වෙලා කියන්නේ අපි තැන්පත් කරලා කියලා සටහන් කරලා තියෙනවා. බැංකුවත් එක නිවැරදි සටහන් කරලා තියෙනවා. එතකොට ශේෂය අඩු වෙවීමක් සිද්ධ වෙන්නේ නිවැරදි ඒක ගනුදෙනුව හරි. ඒතකොට මෙතන වැඩි වීමට බලපාන හේතුව තමයි බැංකුව අය කළ බැංකු අවස්ථාවක් තිබීම අංක 3. ඊට පස්සේ අපි බලමු 33 වෙනි ප්‍රශ්නේ බැංකු අයිරාව. බැංකු අයිරාව කියලා අපි කියන්නේ ජංගම වෙනුමින් ගනුදෙනු කරද්දී අපිට ව්‍යාපාරිකයෙක්ට වාසියක් තමා චෙක්පත් මගින් ගනුදෙනු කරන්න අවස්ථාව ලැබෙනවා. ඒකෙන් බැංකු අයිරාව ලැබෙනවා. ඒ වගේ ආදී ස්ථාවර නියෝග ඒ වගේ ආදී අපිට වාසි ලෙස ගන්න පුළුවන්. ඒතර බැංකු අයිරාවක් කියලා කියන්නේ අපිට චෙක්පත් නිකුත් කරද්දී අපිට සීමාවක් තියෙනවා සාමාන්‍යයෙන් මේ ගානට විතරක් චෙක්පත් නිකුත් කරන්න කියලා. නමුත් ජංගම ගිණුම් හිමියෙක්ට වාසියක් තියෙනවා බැංකුවේ අපේ ගිණුමේ තියෙන ශේෂයට වඩා වැඩිපුර අගයකින් චෙක්පත් නිකුත් කරන්න අවස්ථාව සලසනවා ජංගම ගිණුම් හිමියෙකුට. ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් අපිට දෙන ණයක් වගේ තමයි කියන්නේ. අපේ account එකේ සල්ලි නැතත් ඊට වඩා ගාණක් අපිට චෙක්පත් නිකුත් කරන්න අවස්ථාව සලසලා දෙනවා බැංකුවේ විසින් ව්‍යාපාරිකයෙකුට. එතකොට අපිට මේක පිළිතුරු වශයෙන් ගත්තොත් බැංකු ගිණුමේදී හරි ශේෂයක් කියලා අපිට ගන්න බෑ. ඒක අපිට පිළිතුරක් කියලා ගන්න බෑ කොහොමද? ව්‍යාපාරයේ බැංකුවකින් මුදලින් ලබාගත් කෙටි කාලීන ණයක් නෙමෙයි. මොකද අපේ ගිණුමට වඩා චෙක්පත් නිකුත් කරන්න මේ හම්බෙන්නේ. අපිට මුදල් ලැබෙන්නේ නැහැ. ඒකට ඒ පිළිතුර ගන්නත් බෑ. බැංකු ප්‍රකාශනයේදී බැරි ශේෂය කියලා ගන්නත් බෑ. ඒක අපි මේ ප්‍රශ්නෙට කිසිසේත්ම කියලා වෙන්නේ බැංකු ශේෂය ඉක්මවා චෙක්පත් නිකුත් කිරීමට දුන් කෙටි කාලීන ණය. මම සඳහන් කරත් ඒකනේ. අපේ ශේෂයට වඩා ඉක්මවල යන්න චෙක්පත් නිකුත් කරන්න ලැබෙන අවස්ථාව. ඒකට අංක 2 තමයි අපිට නිවැරදි පිළිතුර ගන්න පුළුවන් වෙන්නේ. බැංකු ශේෂය ඉක්මවා චෙක්පත් නිකුත් කිරීමට ලබා දෙන කෙටි කාලීන ණය. තොර පිළිතුර අංක 2. ඊළඟට බලමු 35 වෙනි ප්‍රශ්න. 35 වෙනි ප්‍රශ්නේ බැංකු සැසඳුම් ප්‍රකාශ පිළියෙල කිරීම සඳහා ප්‍රයෝගික ලබන මූලාශ්‍රයක් වන්නේ. බැංකු සැසඳුම් ප්‍රකාශනය පිළියෙල කරන්න සාමාන්‍යයෙන් අපි යොදාගන්නේ බැංකු ප්‍රකාශනය. බැංකු ගිණුමයි බැංකු ප්‍රකාශනයයි නේ අපි සසඳලා බැංකු සංශෝධිත බැංකු ගිණුමක් හදන්නේ. සංශෝධිත මුදල් ප්‍රකාශයක් බැංකු සැසඳුම් ප්‍රකාශයක් හදන්නේ. ඒකට මූලාශ්‍රයක්නේ. මූලාශ්‍රයක් කියද්දී අපි මූල තත්ත්ව ප්‍රකාශනය අපි උපයෝගී කරගන්නේ නැහැ සාමාන්‍ය බැංකු ගිණුම උපයෝගී කරගන්නේ. නමුත් මේකේ වඩා ගැළපෙන ප්‍රායෝගික කරගන්න මූලාශ්‍රය ලෙස අපිට ගන්න වෙන්නේ බැංකු ප්‍රකාශනය. බැංකු ප්‍රකාශනය තමයි එතකොට නිවැරදි පිළිතුර ලෙස අපිට ගන්න වෙන්නේ අංක 4. ඊළඟට අපි බලමු දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවත්වපු විභාග මාලාවේ ඒ පළාතේ ප්‍රශ්න පත්‍ර වලට මේ පාඩමේ කොහොමද ප්‍රශ්න ඇතුළත් වෙලා තියෙන නිසා ඒවට පිළිතුරු සපයන්නේ කොහොමද කියලා.
එතකොට අපිට අවබෝධයක් තියෙනවා හැම ප්‍රශ්න පත්‍රයකට මේ පාඩමේ අඩුම ප්‍රශ්න දෙක තුනක් හෝ ලැබෙනවා කියලා. කියන්නේ මේ පාඩම පිළිබඳ හොඳ අවධානයක් අපිට තියෙන්න ඕනේ. 2018 දෙවනි වාර පරීක්ෂණයේ 27 වෙනි ප්‍රශ්නය අපිට ලැබිලා තියෙන්නේ මේ පාඩමේ. අංජලි ව්‍යාපාරයේ ණයගැතිව සඳුනිගේ රුපියල් 5000ක චෙක් පතක් ලැබී තිබූ අතර ඒ අංජලි ව්‍යාපාරයේ එදින බැංකුවේ තැන්පත් කරන ලදී. එම චෙක් පත අකුරු වී ඇති බැංකුවෙන් දැනුම් දෙන ලදී. චෙක් පත අකුරු වීමට අදාළ විච සටහන වන්නේ. චෙක් පත අකුරු වීමට අදාළ විච සටහන. මේ වගේ කාරණාවක් අපිට පෙර ප්‍රශ්න පත්‍ර දෙක තුනකම අපිට හම්බුණා. ණයගැතියෙක්ගෙන් සඳුනකින් චෙක් පත ලැබුණා නම් මේක සටහන් කරන්න ඕනේ. චෙක් පත ලැබුණාම බැංකු ගිණුම හර කරලා සඳුනගේ ණයගැති ගිණුම බැර කරන්න. නමුත් මේක අගරු වෙලානේ. අගරු වෙලා නම් නැවත තිබ්බ තත්ත්වයටපත් වෙන්න ඕනේ. ඒ කියන්නේ ණයගැති සඳුනගේ ගිණුම ණයගැති විශේෂය වැඩි වෙද්දී හර වෙනවා ණයගැති ගිණුම. ණයගැති ගිණුම හර කරන්න 5000 අපේ හර වෙච්ච 5000 බැංකු ගිණුමෙන් අඩු කරන්න අපි අනිත් පැත්තට බැර කරන්න. නියුඩු පිළිතුර වෙන්න ඕනේ. ණයගැති සඳුනගේ ගිණුම හර 5000ක් වෙලා බැංකු ගිණුම බැර 5000ක් වෙනවා. ඒකට බලමු මේ පිළිතුර කොහෙද තියෙන්නේ කියලා. දෙවැනි පිළිතුරේ තියෙනවා සඳුනගේ ගිණුම හර 5000යි බැංකු ගිණුම බැර 5000යි කියලා. ඒතකොට නිවැරදි පිළිතුර අපිට ඒක වෙන්න ඕනේ අංක 2. බලමු 28 වෙනි සහ 29 වෙනි ප්‍රශ්නේ මොකක්ද අපිට ලැබිලා තියෙන්නේ කියලා. 28 වෙනි ප්‍රශ්නේ. 2018 1.31 දිනට බැංකු ගිණුමේ රුපියල් 45000ක් පහත හේතු නිසා ඉදිරියට බැංකු ප්‍රකාශනයේ ශේෂය වෙනස් වේ. ඒ නිකුත් කළ නමුත් ගිවිසුම සඳහා බැංකුවට ඉදිරිපත් වූ චෙක් පත්‍ර වටිනාකම 4000යි. ස්ථාවර නියෝග මත බැංකුවට ගෙවා ඇති රක්ෂණ ගාස්තු රුපියල් 4500යි. බැංකුවට ලැබී ඇති විදුපේචන රුපියල් 3500යි. 28 වෙනි ප්‍රශ්නය. ඉහත තොරතුරු අනුව සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය වෙනස් වීමට අදාළ හේතුව. පෙර පරිදිම බැංකු ප්‍රකාශනයේ සටහන් වෙලා තියෙන අපේ ගිණුම සටහන් වෙලා නැති ඒවා තමයි අපි හේතු කියලා ගන්න ඕනේ. ඒ ගන්න විදිහක් නැහැ මොකද නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවු චෙක් අපි බැංකු සිස්ටම් ප්‍රකාශයට විතරයි ඇතුළත් කරන්න කියලා කතා කරා. අංක B ස්ථාවර නියෝග මත ගෙවූ රක්ෂණ ගාස්තු අපිට ඇතුළත් කරන්න වෙනවා. බැංකු ගිණුම සංශෝධනය කරද්දී බැලගත්තට ඒක දානවා. අංක C බැංකුවල ලැබිච්ච පේෂන් ඒකත් ගන්න මොකද ඒක බැංකු ප්‍රකාශනයේ විතර සටහන්ලා තියෙන්නේ. සංශෝධන බැංකු ගිණුම කිරද්දී අපි හර පැත්තට ඒ වටිනාකම එකතු කරනවා. එතකොට අපිට B හා C දෙකම නිවැරදි පිළිතුර ලෙස ගන්න වෙනවා. එන අංක 3 B හා C. 29 වෙනි ප්‍රශ්නය. 2018 1.31 දිනට බැංකු සැස්නම් ස්ථිර පිළියෙල කිරීමේදී සංශෝධන බැංකුවේ විශේෂයට එකතු කළ යුතු අයිතම්. මං කව බැංකු සැස්නම් ප්‍රකාශනයක් පිළියෙල කරද්දී සංශෝධන බැංකු ගිණුමේ ශේෂයට නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවු චෙක් එකතු කරලා තැන්පත් කළ නමුත් උපලබ්ධ නොවු චෙක් අඩු කරනවා. එතකොට එකතු කරන්නේ නිකුත් කළ නමුත් බැංකුවට ඉදිරිපත් නොවු චෙක්. එතකොට පිළිතුර අංක 2 අපිට සඳහන් වෙනවා නිකුත් කළ නමුත් වීම සඳහා බැංකුවට ඉදිරිපත් නොවු චෙක් පත් රුපියල් 4000යි කියලා. එතකොට නිවැරදි පිළිතුර අංක 2. ඊට පස්සේ අපි බලමු 2019 පළවෙනි වාර පරීක්ෂණයේ ප්‍රශ්නෙට කොහොමද පිළිතුරු සපයන්නේ කියලා. 32 සඳුනි ව්‍යාපාරයේ ණයගැතියෙක්ගෙන් ලැබී බැංකුවේ තැන්පත් කර රුපියල් 10000ක චෙක් පත අකුරු බව බැංකුව දැනුම් දීන ලදී. අකුරු චෙක් පත එහාගේ සටහන් කිරීමට අදාළ දිත්ත සටහන වන්නේ. 2018 වාර පරීක්ෂණෙත් අපිට මේ වගේ ප්‍රශ්නයක් ලැබිලා තිබ්බා. ඒ විදිහටම තමයි මේකට පිළිතුරු සපයන්නේ. අපි බලමු. එතකොට ණයගැතියෙක්ගෙන් චෙක් පතක් ලැබෙද්දී අපි සටහන් කරන්නේ බැංකු ගිණුම හර ණයගැති ගිණුම බෙර 10000යි කියලා. අකරු වෙලානේ තියෙන්නේ. අකරු වෙලා තියෙද්දී අපි ඒක සටහන නැවත තිබ්බ තත්ත්වයටපත් කරනවා. ඒ කියන්නේ අපි ණයගැති ගිණුමට හර කරපු රුපියල් 1000 ණයගැති ගිණුමට බැර කරන්න රුපියල් 10000ක් විදිහට ණයගැති ගිණුමට බැර කරපු ශේෂය ණයගැති ගිණුමට හර කියලා රුපියල් 10000ක් ඇතුළත් කරන්න ඕනේ. බැංකු ගිණුමට හර කරපු රුපියල් 10000 රුපියල් 10000ක් විතර අනිත් පැත්තට බැර කරලා දාන්න. එතකොට පිළිතුර එන්න ඕනේ ණයගැති ගිණුම හර රුපියල් 10000යි බැංකු ගිණුම බැර රුපියල් 10000යි. අපි බලමු එහෙම පිළිතුරක් තියෙන්නේ කොහොමද කියලා. පිළිතුර අංක 2 තියෙන්නේ ණයගැති ගිණුම හර රුපියල් 10000යි
බැංගිනම් බැ රුපියල් 10ක්. එතකොට නිවැරදි පිළිතුර ලෙස අපිට 32 වෙනි ප්‍රශ්නයට ගන්න වෙන්නේ අංක 2. ඊළඟට අපි බලමු 33 වෙනි ප්‍රශ්නය. චතුරගේ ව්‍යාපාරයේ 2018 දෙසැම්බර් මාසය සඳහා ලද බැංකු ප්‍රකාශනයේ හරිසියේ රුපියල් 5000යි. ඔයාලට මතකද පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයකත් අහලා තිබ්බා මේ වගේම ගානක්. ඒකෙදී බැංකු ප්‍රකාශනයේ බැරි ශේෂය. ඒතර බැංකු ප්‍රකාශනයේ බැරි ශේෂයක් නම් අපිට වාසාගතනේ. එතකොට ඒක වත්කමක් වෙන්න ඕනේ ව්‍යාපාරේ. නමුත් මේ ගානේ අහලා තියෙන්නේ දෙසැම්බර් මාසයේ ඉඳලා බැංකු ප්‍රකාශනයේ හරිශේෂය. බැංකු ප්‍රකාශනයේ හරිශේෂයක් කියන්නේ අපේ බැංකුවලින් බැරි ශේෂය. ඒ කියන්නේ අපිට අවස්ථාවක ශේෂයක් තමයි මෙතන මේ හරිශේෂය කියලා අපිට කියන්නේ. ඒතකොට අපිට අවස්ථාවකයි කියන්නේ අපිට වගකීම. අපේ බැරි ශේෂයෙන් වැඩි ඒතකොට අපිට වගකීමක් වෙනවා. බැංකුවට මේක වත්කමක් වෙනවා. ඒතකොට පිළිතුරට අපිට මේ දෙකෙන් එකක් තමයි තියෙන්න ඕනේ එක්කෝ අපේ වගකීම නැත්නම් බැංකුවේ වත්කම. බලමු. අංක 1 ව්‍යාපාරයේ වත්කම. වෙන්න බෑනේ ව්‍යාපාරයේ වත්කීමක් වෙන්නේ. බැරි හරිසි මේ අපිට අවස්ථාවක තත්ත්වයන්. ඒත් බැංකුවේ වත්කීමක් වෙන්නත් බෑ. අපිට අවස්ථාවක තත්ත්වයන් නම් බැංකුවේ වත්කමක්. අංක 3 ව්‍යාපාරයට වත්කීම. හරිනේ. ව්‍යාපාරයට අවස්ථාවක තත්ත්වයක් කියන්නේ ව්‍යාපාරයට වත්කීම තමයි. ඒක පිළිතුර අංක 3. අංක 4ත් අපි බලමු ව්‍යාපාරයට වාස්තව විශේෂය නෑනේ. බැංකු ප්‍රකාශනයේ හරියන අපේ බැර වගේනේ. කියන අපිට අවස්ථාව. ව්‍යාපාරයට වාස්තව විශේෂය නෙවෙයි. ඒකට අපිට පිළිතුර විශේෂයෙන් ගන්න වෙන්නේ අංක 3. ව්‍යාපාරයේ වත්කීම. ඊට පස්සේ අපි බලමු 2019 දෙවන වාර පරීක්ෂණයේ 32 වෙනි ප්‍රශ්නය. බැංකුව විසින් ව්‍යාපාරයකට එවන ලබන බැංකු ප්‍රකාශනයේ දක්වන නොලබන අයිතම වන්නේ. බැංකු ප්‍රකාශනයේ දක්වන්නේ කියන්නේ අපේ විතරේ සටහන්ලා තියෙනවා කියන එක තමා කියන්නේ. විස්තර නියෝගනව සිදු කළ කිරීම අපේ සටහන් වෙන්නේ බැංකුවේ සටහන් වෙනවා. ඒ කියන්නේ බැංකු ප්‍රකාශනයේ දක්වන්න ලැබෙනවා. බැංකුව අය කළ ගාස්තුත් අපේ ගිණුම සටහන් වෙන්නේ බැංකුවේ සටහන් කරනවා. ඒක නිසා ඒකත් බැංකු ප්‍රකාශනයේ සටහන් වෙනවා. නිකුත් කළ චෙක් පත්වලට සිදු කළ ගෙවීම නිකුත් කළ චෙක් පත්වලට සිදු කළ ගෙවීමත් බැංකු ප්‍රකාශනයේ සටහන් මොකද අපි නිකුත් කළ චෙක් පත්වලට ගෙවලා තියෙනවනේ. තැන්පත් කිරීමට යවූ චෙක් පත්‍ර වටිනාකම් සටහන් වෙන්නේ නැහැ. මොකද අපි තැන්පත් කරා කියලා එව්වට බැංකුවට ඉදිරිපත් කළා කියලා කියන්නේ තැන්පත් කිරීමට යවූ චෙක් පත් කියන අපි තැන්පත් කරා කියලා දැම්මනේ. බැංකුව විසින් ඒවට තැන්පත් කරා කියලා එයාලා ගින්න සටහන් කරලා නැහැ. ඒ කියන්නේ බැංකු ප්‍රකාශනය කෙව්වට ඒක සටහන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ 32 වෙනි ප්‍රශ්නෙට පිළිතුර අංක 4. දැන් අපි බලමු 33 සහ 34 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නේ කොහොමද 33 සහ 34 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නේ කොහොමද කියලා. ගාන කියමු අපි 2016 තිස්සෙන් අවසන් වූ මාසයට අදාළව දිලකි ව්‍යාපාරයේ බැංගිණුමේ හර තීරුව එකතුව 81000ද බැරි තීරුව එකතුව 62000ද වේ. අපිට මේ කිලින්ම දීලා නැහැ මේ බැංගු ගිණුමේ අය දිහට ශේෂය කීයද කියලා අපිට දීලා තියෙන්නේ හර ශේෂයේ තීරුව 81000යි බැරි ශේෂයේ තීරුව 62000යි. අපි දන්නවා හර ශේෂයේ තීරුව 81000යි බැරි ශේෂයේ තීරුව 62000යි නම් අපේ ශේෂය කියලා එන්නේ 81000යි 62000ක් අඩු කරපුවාම එන 19000 තමයි අයදිහි අවසන් වූ මාසයේ බැංගුවේ හර ශේෂය කියලා එන්න ඕනේ. එතකොට අපිට මතක තියාගන්න ඕනේ 19000 තමයි ශේෂය. ජුනි මාසය සඳහා බැංකුවෙන් නෙවා ඇති බැංකු ප්‍රකාශනයේ පස් සඳහන් කරනු අනාවරණය වේ. ව්‍යාපාරයේ බැංකුවීමේ සටහන් නොව හේත් බැංකුවට ලැබී ඇති ලාභාංශ ආදායම 8500යි. ව්‍යාපාරයේ බැංකුවීමේ සටහන් නොව හේත් බැංකුවීමේ අයකර තිබෙන චෙක්පත් ගාස්තු 2000යි. ජුනි මාසය තුළ ව්‍යාපාරයේ නිකුත් කරන චෙක් පත්‍ර වටිනාකම 28000ක් වුවද බැංකුවට ඉදිරිපත් කර මාර්ග චෙක් පත්‍ර වටිනාකම 24000යි. ඒ කියන්නේ අපි ව්‍යාපාරයේ 28000ක් චෙක්පත් නිකුත් කරලා තියෙනවා. අපේ අඩු කරලා තියෙනවා 28000ක්. ඒත් බැංකුවට ඉදිරිපත් වෙලා මාරු කරගෙන ගිහිල්ලා තියෙන අය හිමියෝ 24000යි. කියන්නේ 28000ක් අපි නිකුත් කරලා 24000යි නිවැරදි ලෙස ඉදිරිපත් වෙලා තියෙන. ඒතකොට ඉතුරු 4000 අපි නිකුත් කරාට
බැංකුවට ඉදිරිපත් වෙලා නැහැ. ඒතර නිකුත් කළ නමුත් බැංකුවට ඉදිරිපත් නොවන චෙක් කියලා අපිට ගන්නේ රුපියල් 4000. අපි බලමු මොකක්ද අපෙන් අහන්නේ කියලා 2019 6 තියෙන ව්‍යාපාරයේ බැංකු ගිණුමේ සංශෝධිත ශේෂය. ඒ කියන්නේ සංශෝධිත බැංකු ගිණුම. ඒතර අපි මෙතන මුලින්ම කිව්වා බැංකු ගිණුමේ ශේෂය අපි ගන්න 81,10 අඩු කරලා 19,10 තමයි ශේෂය විදිහට. ඒතර අපි මුලින්ම උඩින්ම දාගන්න ඕනේ අපේ ශේෂය 19,10යි කියලා. සුපුරුදු පරිදිම අපි ලාභාංශ ආදායම 8,500 කියලා බැංකු ගිණුමට හර කරනවා. චෙක්පත් ගාස්තු 2,000 ගිණුමට බැර කරනවා. ඒ දෙක අපි එකතු කරලා තුරණය කරපුවාම සංශෝධිත බැංකු ශේෂය කියලා අපිට 25,500ක් උත්තරේ විදිහට ලැබෙන්න ඕනේ. ඒතකොට පිළිතුර අංක 3 25,500ක හරි ශේෂය. ජුනි මාස සඳහා බැංකුවෙන් ඇති බැංකු ප්‍රකාශනයේ ශේෂය හොයන්න අපි බැංකු සැසඳුම් ප්‍රකාශයක් පිළියෙල කරනවා. බැංකු සැසඳුම් ප්‍රකාශයේදී අපි සංශෝධිත බැංකු ශේෂය මුලටම දාගෙන අපි ප්‍රශ්නය කතා කරපු විදිහට මෙතන නිකුත් කර 26,000 ලැබිලා තියෙන්නේ. ඉතුරු 4,000 නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවු චෙක් කියලා අපි ඒ 4,000 අපේ සංශෝධිත ගිණුමට එකතු කරනවා. උපලබ්ධ වූ තැන්පත් කළ නොතු උපලබ්ධ නොවු චෙක් කියලා අපිට ගාණ දීලා නැහැ. ඒතර 25,500ට 4,000ක එකතු කරලා එන පිළිතුර 29,500 තමයි සංශෝධිත බැංකු ප්‍රකාශයට අනුව ශේෂය කියලා එන්නේ. 29,500ක වාසිදායක ශේෂය. පිළිතුර අංක 4. ඊට පස්සේ අපි බලමු ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ යොමු කරලා තියෙන ප්‍රශ්න වලට අපි කොහොමද පිළිතුර සපයන්නේ කියලා. 2019 පළවෙනි වාර විභාගයේ 28 වෙනි ප්‍රශ්නය අපිට ලැබිලා තියෙන්නේ මේ පාඩමේ. ඒ කියන්නේ බැංකු අයිරාව. මම කියන්නේ බැංකු අයිරාවක් කියන්නේ අපේ ශේෂයට වඩා චෙක් නිකුත් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අපි නිකුත් කරපුවාම අපි බැඳිලා තියෙනවා බැංකුවට. කියන්නේ අපි බැඳෙනවා කියන්නේ අපේ වගකීම. ඒ බැංකු අයිරාවක් කියන්නේ ව්‍යාපාරයේ වගකීම. කියන්නේ පිළිතුර අංක 2. අපි බැඳිලා තියෙන දෙන්නේ. අපිට අපි ගාව තියෙන ශේෂයට වැඩි ශේෂයකට අපිට චෙක් නිකුත් කරන්න පුළුවන්. එතකොට අංකයේ පිළිතුර 2 වගකීම. බැංකු ප්‍රකාශනයක හරපැත්තේ සටහන් තිබූ රුපියල් 10,000. බැංකු ප්‍රකාශනයක හරපැත්තේ සටහන් වෙලා තියෙනවා කියන්නේ අගේ අඩු වෙන්න ඕන එක. يعني සුදු පේෂණය මෙතන සුදු දේශනය සුදු ප්‍රේෂණය සුදු පේෂණයක් නම් බැර පැත්ත සටහන් වෙන්න ඕන. අගේ වැඩි වෙන නිසා මුදල් දැන්පත් කිරීමක් නම් මුදල් පොතට යන්නේ. චෙක්පත් තැන්පත් කිරීමක් නම් අගේ වැඩිින්ද බැර පැත්ති සටහන් කරන්නේ. නමුත් ස්ථාවර නියෝග මත කිරීමක් වියදමක් නිසා අපි අගේ අඩුවීමක් නිසා අපි ඒක සටහන් කරන්නේ බැංකු ප්‍රකාශනයේ හරපැත්තේ. අපේ බැර පැත්ත. බැංකු ප්‍රකාශනයේ හරපැත්තේ රුපියල් 10,000 වෙන්න ඕනේ. ස්ථාවර නියෝග මත කළ ගෙවීමක් පිළිතුර අංක 4. ඊට පස්සේ අපි බලමු 31 32 ප්‍රශ්න වලටත් මේ පාඩුවෙන් තමයි ලැබිලා තියෙන්නේ. ව්‍යාපාරයක 2019 අගෝස්තු 31 දින බැංකු ගිණුමේ ශේෂය රුපියල් 12,000. එදිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය වෙනසක් දක්නට ලැබුණි. වෙනසට හේතු මෙසේය. බැංකු ගාස්තු 1,200යි. සියුම් ලැබී තිබුණ නැගති ප්‍රේෂ රුපියල් 4,000යි. නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවු චෙක් 4,800යි. තැන්පත් කළ නමුත් උපලබ්ධ නොවු චෙක්පත් රුපියල් 5,000යි. 30 වෙනි ප්‍රශ්නෙන් අපෙන් අහන්නේ බැංකු ගිණුමේ ශේෂය ප්‍රකාශනයේ ශේෂයට වඩා අඩු වගයක් ගැනීමට බලපෑ ඇති හේතු. කියන්නේ අපේ ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශනයේ ශේෂයට වඩා අඩු වෙන්න ඕන. බැංකු ගාස්තු කියන පිළිතුර අපි ගත්තොත් වෙන්නේ අපේ ශේෂය බැංකු ශේෂයට වැඩි වෙන්න ඕන. මොකද බැංකුවේ විතරයි අඩු වෙලා තියෙන්නේ. ඒකට මේ පිළිතුර අපි ප්‍රශ්නයට පිළිතුරක් විදිහට ගන්න බෑ. ඊට B සියුම් ලැබී ඇති ණයගැති ප්‍රේෂණ. සියුම් ණයගැති ලැබී ඇති ප්‍රේෂණ කියන්නේ අපේ ගිණුම සටහන් වෙලා නැහැ. නමුත් බැංකුවේ ගිණුමට එකතු වෙලා තියෙනවා. කියන්නේ අපේ ශේෂයට බැංකුවේ ගිණුමේ ශේෂය වැඩි. කියන්නේ අපේ ශේෂය අඩුයි බැංකු ශේෂය වැඩි. එතකොට ඒක අපි පිළිතුරක් විදිහට ගන්න පුළුවන් B. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක්. නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවු චෙක් කියලා කියන්නේ අපි නිකුත් කරා කියලා අඩු කරලා තියෙනවා. නමුත් බැංකුවට ඉදිරිපත් වෙන දෙන්න බැංකුව වෙනසක් වෙලා නැහැ. එතකොට C පිළිතුරත් අපිට ගන්න පුළුවන් අපේ ශේෂය අඩුයි බැංකු ශේෂයට වඩා. D පිළිතුර කියන්නේ තැන්පත් කළ නමුත් උපලබ්ධ නොවු චෙක්. කියන්නේ අපේ ශේෂය වැඩි
බැංකු විශේෂය අඩුයි. අපි එකතු කරලා බැංකුව එකතු කරලා නැහැ. එතන අපෙන් ගාණ අහන්නේ අපේ ශේෂය බැංකු විශේෂයට අඩු වෙන්න ඕන. එතකොට අපි කතා කරපු විදිහට B සහ C තමයි නිවැරදි පිළිතුරු විදිහට අපිට ගන්න වෙන්නේ අංක 2. බැංකු ගිණුම සංශෝධනය කිරීමේදී යොදා ගන්නා ගනුදෙනු වන්නේ 31 වෙනි ප්‍රශ්නය. ගොඩක් ප්‍රශ්න අපිට එහෙම යොමු වෙලා තිබ්බා. මං කිව්වා බැංකු ගිණුම සංශෝධනය කරද්දී ගන්නේ බැංකු අපේ ගිණුමේ නැති බැංකු ප්‍රකාශනයේ විතරක් තියෙන දේවල්. ඒ කියන්නේ බැංකු ගාස්තු, ණයගැති ප්‍රේෂණ, ස්ථාවර නියෝග ආදී. ඒක විදිහට මේක තියෙන්නේ A බැංකු ගාස්තුයි, B සිජුමලයි දෙවි ණයගැති ප්‍රේෂණයි. ඒකට අපිට පිටුරු විශ්යෙන් ගන්න වෙන්නේ A හා B තියෙන දෙවෙනි පිළිතුර. ඊට පස්සේ යනවා 32 වෙනි ප්‍රශ්නෙට 2019 8යි 30 දිනට සංශෝධිත මුදල් ශේෂය වන්නේ. සංශෝධිත මුදල් ශේෂය හොයද්දී අපි සංශෝධිත බැංකු ගිණුමක් ගහලා එතන ශේෂය 12000යි කියලා උඩින්ම දාගන්නවා අර පැත්තේ ශේෂය 12000යි කියලා. ඊට පස්සේ එකතු වෙන්න ඕන හින්දා අපි ණයගැති ප්‍රේෂණ රුපියල් 4000 දාගන්නවා අර පැත්තේ. අඩු වෙන්න ඕන බැංකු ගාස්තු 1200 දාගන්නවා බැර පැත්තේ. එතකොට නිවැරදි පිළිතුර කියලා අපිට එන්නේ සංශෝධිත බැංකු ගිණුම ශේෂය 14800යි. අපබල මේ පිළිතුර තියෙන්නේ කොහෙද කියලා 14800 තුන්වෙනි පිළිතුර. කළුතර අධ්‍යාපන කලාපය 2018 දෙවන වාර පරීක්ෂණයේ 26 වෙනි ප්‍රශ්නය. මාසික බැංකු ප්‍රකාශනය ලැබෙන තාක් ව්‍යාපාරයේ බැංකු ගිණුමේ සටහන් කර නොහැකි අයිතමයි. බැංකු ප්‍රකාශනයේ බැංකු ගිණුම විතරයි සටහන්ලා දෙන අපේ ගිණුම සටහන් නැහැ. ඒවා කරන්න අපිට බැංකු ප්‍රකාශනය ලැබෙන්න ඕනේ. තැන්පත් කළ චෙක්පත්. තැන්පත් කළ චෙක්පත් අපේ ගිණුමේ සටහන් වෙනවා. ඒත් සටහන් වෙනවා. නිකුත් කළ අගරු චෙක්පත් අපිට දැනගන්න පුළුවන් බැංකු ප්‍රකාශනයක් වෙනකම්ම අපි ඉන්න ඕනේ නැහැ. නිකුත් කළ චෙක්පත් කියන්නේ අපි නිකුත් කරලා බැංකුවටත් ඉදිරිපත් කළා බැංකුවත් නිකුත් කරලා එතකොට ඒ දෙකත් අපිත් සටහන් වෙනවා බැංකුවේ සටහන්. නමුත් බැංකු ගාස්තු අපි ගැන දැනගන්න නම් අනිවාර්යෙන් බැංකු ප්‍රකාශනයක් එන්න ඕනේ. එතකන් අපේ ගිණුම සටහන් වෙන්නේ නැහැ. එතකොට අපිට පිළිතුර ඉරිසට ගන්න වෙන්නේ අංක 2 බැංකු ගාස්තු. ඊට පස්සේ අපි බලමු 27 සහ 28 වෙනි ප්‍රශ්න වලට අහලා තියෙන්නේ මොකක්ද කියලා. දම්සිත්ගේ ව්‍යාපාරයේ 2013 31 දිනට බැංකු ගිණුම ශේෂය 15300ක් විය. එදිනට බැංකුවෙන් ලද බැංකු ප්‍රකාශනයෙන් උපුටාගත් තොරතුරු පහත් එක්වේ. 27 අපිට වගුවක් දීලා තියෙනවා මේ දීලා තියෙන බැංකු ප්‍රකාශනය. මෙද 3යි පළවෙනිද ශේෂය 12500යි ඒ විදිහට ගණන් සිද්ධ වෙච්ච ඒවා තැන්පත් කරපුවා බැර පැත්තට වියදම් ටික හර පැත්තට විදිහට අපිට බැංකු ප්‍රකාශනයක් දීලා තියෙනවා. ඉහත දී ඇති බැංකු ප්‍රකාශනයේ 2013 දිනට ශේෂය. කියන්නේ මෙතන ශේෂය. මෙතන ශේෂය අපි හොයන්න නම් එහෙම ගිණුම් ගහන්න ඕනේ 3යි 1 ශේෂය අපිට මෙතන දීලා තියෙනවා. එතකොට අගේ වැඩි වෙනවා නම් ඒවා බැර පැත්තේ සටහන් කරන බැංකු ප්‍රකාශයක අඩු වෙනවනේ හර පැත්තේ. කියන්නේ බැර පැත්තේ තියෙන අගේ වැඩි වෙන දේවල්. කියන්නේ අපි මේ 3යි 1 ශේෂයට බැර පැත්තේ ශේෂයන් ටික එකතු කරනවා. එතකොට ඊට පස්සේ අගේ අඩු වෙන ශේෂයන් හර පැත්තේ ඉන්නේ. අපි අගේ අඩු වෙන ශේෂයන් ටික මේව එකතු කරලා එන පිළිතුරෙන් මේ ටික අඩු කරනවා. එතකොට මේ ටික එකතු කරාම අපිට එනවා 52500ක් එකතුව. ඒකෙන් හර පැත්තේ තියෙන වියදම් ටික අඩු කරනවා. එතකොට එනවා 19500. එතකොට මෙතන මේ ටික එකතු කරලා මේ ටික අඩු කරපුවම මෙතන පිළිතුර අපිට අංක 19500 කියලා එනවා. ඒක ඉතා පහසු ප්‍රශ්නයක්. ඊට පස්සේ අහනවා ඊයේ සඳහන් ප්‍රකාශය කරනවා ව්‍යාපාරයේ බැංකු ගිණුම සංශෝධනය කිරීමේදී මේ බැර පැත්තේ සටහන් කරලම ඒක. මං කිව්වා මේක වක්කින් ගිණුමක් අර වත්කම් ගිණුමක්. කියන්නේ මේකේ බැර පැත්ත සටහන් කරනේවා අපේ ගිණුම හර පැත්තේ. මේක හර පැත්ත සටහන් කරනේවා අපේ ගිණුම බැර පැත්තේ. එතකොට අපෙන් අහන්නේ බැංකු ගිණුම සංශෝධනය කිරීම බැර පැත්තේ. කියන්නේ මේකේ හර පැත්තේ. මේකේ හර පැත්තේ තියෙන ගනුදෙනු තමයි අපේ බැංකු ගිණුම සංශෝධනය කරලා බැර පැත්ත සටහන් කරන්නේ. ඒ කියන්නේ D E සහ G. D සහ G කියන්නේ අංක 2. 28 වෙනි ප්‍රශ්නෙට අංක 2. එතකොට අපි මෙච්චරලා කතා කරේ පහුගිය විභාග ප්‍රශ්න පත්‍රයි ඒ පළාත්වල
පරිභාග ප්‍රශ්න පත්‍ර වලයි අපිට මේ බැංකු සහ බැංකු සිස්ටම් කියන පාඩමේ ලැබිලා තියෙන්නේ ප්‍රශ්න සහ ඒවට පිළිතුරු. එකම විදිහකින් තමයි අපිට බොහෝ දුරට ලැබෙන්නේ. මේවා දෙසරයක් තුන් සැරයක් අපි හදලා හුරු වුණාම අපිට මේ පාඩමේ ප්‍රශ්න වලට ඉතාම පහසුවෙන් පිළිතුරු සපයන්න පුළුවන් වෙනවා. ඒ නිසා පුළුවන් තරම් මේ ගණන් හදන්න කියලා තමයි කියන්නේ නංගිලා මල්ලිලාට කොහොම හරි.